අයිබෝවන් ජයග්‍රාහි සුබදිනයක් සුවදිනයක් ප්‍රාර්ථනා කරන ඔබට අද 2021 මැයි මාසයේ 12 වෙනිදා බදාදා දිනය දිනෙන් දින වැඩිවෙන කොවිඩ් තත්ත්වයත් එක්ක අපේ රටේ පළාත් අතර සංචාරණ සීමා පනවනවා. මේක අත්‍යවශ්‍ය සේවාවලට අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් පළාත් අතර සීමා පනවමින් මේ වන විට රටේ යම් නීතිමය රාමුවක් තුල කොවිඩ් මර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ සහ දේශපාලන අධිකාරිය මැදිහත්වීමත් එක්ක. ඒ පිළිබඳව තමයි අද පුවත්පත් සියල්ලකම පාහේ වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රධාන ශීර්ෂය විදිහට මේ සංචාරණ සීමා පනවමින් රජය මේ ආදී ක්‍රියාමාර්ග ගන්නේ ඉදිරියට කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වගේම මේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කරලා යලි රට සාමාන්‍ය තත්ත්වයට යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ඒ සඳහා රජයේ පාර්ශවයෙන් ගනු ලබන මේ තීන්දුව තීරණ වලට අනුගත වෙමින් අපේ කටයුතු සිදු කරගෙන යාම සහ ඒ නීතිවලට සහයෝගය ලබා දීම පුරවැසියන් වශයෙන් අපේ යුතුයකමක් සහ වගකීමක් බවට පත් වෙනවා. අපි දිනමින ප්‍රධාන ශීර්ෂයට අවධානය යොමු කරනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය සංචරණ සීමා කැඩුවොත් අපරාධ නීතියෙන් දඬුවම් විනෝද චාරිකා නෑදෑ ගමන් තහනම් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි කියලා තමයි දිනමින ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මහින්ද අලුත්ගෙදර සමගින් උපාලි කරුණාරත්නයි දිනමිනට මේ තොරතුරු වාර්තා කරන්නේ. කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අන්තර්පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නිරෝධායන රීතිවලට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කියලා දිනමින ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරද්දී අපි දිවයිනට අවධානය යොමු කරන දිවයිනත් ඒ පිළිබඳවයි ප්‍රධාන ශීර්ෂය නිර්මාණය කරන්නේ. සංචරණ සීමා කැඩුවොත් දැඩි දඬුවම් හොරපාරෙන් ගියොත් අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව තමයි දිවයිනත් තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීපේ වාර්තා කරනවා දැන් මේ සංචාරණ නීති රකින්න සංචාරණ නීති රාමුව උල්ලංඝනය කරමින් ක්‍රියා කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ සහායට යුද හමුදාවත් සේවයට යොදවා තිබෙන බව තමයි ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරන්නේ. සංචාරණ නීති රකින්න පොලිසියේ සහායට හමුදාවත් පොලිසියේ නිවාඩුත් අවලංගුයි කුලී රථවල දෙදෙනෙකු පමණයි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව සමග එක්ව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පැවසියේ කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ලංකාදීපයේ මේ අතර යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් තොරතුරක් වාර්තා කරන මේ සංචරණ සීමා කාටද පනවා තිබෙන්නේ? හැබැයි පළාත් අතර සංචරණ සීමා පැනවුවත් අත්‍යවශ්‍ය සේවා කරගෙන යන්න එහෙම නැත්නම් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන අයට ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ. රජයෙන් පනවන ලද අන්තර් පළාත් සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා බල නොපැවැත්වෙන බව කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවසිය කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා කොරෝනා බහුල පැතිවල කොරෝනා බහුල වශයෙන් වාර්තා වන පැතිවල දැන් PCR පරීක්ෂණ කරනත් එක්කම අපට කොරෝනා වැඩිපුර වාර්තා වෙන්නේ කොයි දිස්ත්‍රික්කවලින්ද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පැතිරීම් වැඩි දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක අතර සංචරණ සීමාත් පරවන්න සූදානම් කියලා තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. හැඳුනුම්පත් අංකයේ 90 නිවසින් බැහැර යාමේ ක්‍රමවේදයක් එයි. මේක ඔබට මතක ඇති. පළවෙනි රැල්ලෙත් ක්‍රියාත්මක වුණා, දෙවෙනි රැල්ලෙත් ක්‍රියාත්මක වුණා. හැඳුනුම්පතේ අවසාන අංක කිහිපය සමගින් තමයි නිවසට යන්න නිවසින් පිටට ගිහිල්ලා Tamanට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඉඩකඩ අවසරය ලැබෙන්නේ. ඒ ක්‍රමවේදය යලි එනවා කියලා තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි දැන් මව්බිම මේ විදිහට කියද්දී දිස්ත්‍රික් අතර සංචරණ සීමා පනවන්න කියන කාරණේ පනවන්න සූදානම් කියන කාරණේ අද පුවත්පත වාර්තා කරනවා. මෙවැනි තොරතුරක් රට ඉතාමත් අවදානම් අවස්ථාවක තිබෙන්නේ. කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. දිස්ත්‍රික් අතර සංචරණ සීමා අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන කාරණාව රට තුළ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය මේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවට පර්යේෂණාගාර වාර්තා සනාථ කරන බවත් ඒ අනුව දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම මෙම අවස්ථාවේදී
අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළාය කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. එහෙමනම් දැන් වැඩි වශයෙන් බහුල වශයෙන් වාර්තා වන ප්‍රදේශ විතරක් නෙවෙයි දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමේ අත්‍යවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙනවා, සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ නිසා සමහර විටක දැනට පළාත් අතරේ පනවා තිබෙන සංචරණ සීමා දිස්ත්‍රික් මට්ටම දක්වාම අඩු කිරීමට ඉඩකඩ තිබෙනවා. එහෙම නැත්නම් තර කිරීමට ඉඩකඩ තිබෙනවා. අපි දිනමිනට අවධානය යොමු කරනවා. ඉන්දීය කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් තමයි දිනමින මේ අවධානය යොමු කරන්නේ. ඉන්දීය කොරෝනා ප්‍රභේදයත් එක්ක මේ රටේ පවතින අවදානම් තත්ත්වය, ලෝකයේ පවතින අවදානම් තත්ත්වය, ඉන්දීය කොරෝනා ප්‍රභේදයෙන් ලොවම අනතුරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවයි. කොරෝනාව ලොවෙන් තුරන් වන්නේ නෑ. විසඳුම එන්නත් කරණය පමණයි. දැන් ඔන්න අලුත්ම තත්ත්වය අපි බලන් ඉන්නවා කවද්ද මේ කොරෝනා අයින් වෙන්නේ කියලා. හැබැයි කොරෝනා ලෝකයෙන් ඉවත් වෙන්නේ නෑ. විසඳුම එන්නත් කරණය පමණයි. ඉන්දියාවෙන් හමු වී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය මුළු ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකියාව ඇතයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවා තිබේ. මේ ඉන්දීය කොරෝනා ප්‍රභේදයත් එක්ක තමයි මේ තත්ත්වය දරුණු අතට හැරලා තියෙන්නේ. ඒ අතර ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් මේ කොවිඩ් හේතුවෙන් මිය ගිහින් කියලා මවබිම තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ 6 දෙනෙකුටත් ආසාදිතයි කියලා මවබිම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. 70%කට වැඩි පිරිසකට මේ කොවිඩ් වෛරසය වැළඳුනම දැන් ඔබත් අහලා ඇති සමහර විටක කොවිඩ් අපේ ගෙදර අයටත් හැදුනා. එහෙම අපිට මොකුත් රෝග ලක්ෂණ පෙන්눔 කරේ නැහැ කියලා මේ අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වෙන්නේ ඒ වෙනුවෙන් වැළඳුණු 70%කට කොවිඩ් ලක්ෂණ නැහැ. 5%කට හදිසි ප්‍රතිකාර, 17%කට ඔක්සිජන් ඕනෑ. දැන් මේක හිතලා සැහැල්ලුවට ගන්න එපා. ඔබට කොවිඩ් වෛරසය හැදුනා කියලා ඔබට ඒක පෙන්눔 කරේ නැති වුණාට ඔබෙන් සම්ප්‍රේෂණය වෙන කෙනාට ඒක දරුණු තත්වයක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට හැදුනට අපිට එහෙම ලොකුවට සිම්ප්ටම්ස් අපිට රෝග ලක්ෂණ පෙන්වුවේ නැහැ. ඒ නිසා මේක තරම් ගණන් ගත යුතු කාරණාවක් නෙවෙයි කියලා හිතන්න එපා. පවුලේ එක්කෙනෙකුට රෝග ලක්ෂණ පෙන්වුවේ නැති වුණාට තව ඉන්න අනිත් අයට රෝග ලක්ෂණ පෙන්නලා ඒක දරුණු තත්ත්වයක් කරා යන්න පුළුවන්කම තියෙනවා. වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 17%කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණය වී තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තමයි මෙම තාක්ෂණික කමිටුව රැස් වී තිබෙන. එහිදී තමයි මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා කොවිඩ් රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැති, දැන් අපි අර කිව්වේ 70%ක ප්‍රමාණයක් කියලා. ඒ අය නිවෙස් තුලම රඳවලා තැබීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් දැන් සාකච්ඡා ක්‍රමීන් පවතිනවා සහ ඒක ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ පහළ නොවන අය නිවෙස් තුල රඳවා තබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අපි අරුණට අවධානය යොමු කරනවා. දැන් කොවිඩ් රෝග ලක්ෂණ පහළ වෙලා හැමදේම වෙලා ස්පිරිතාලෙට එහෙම නැත්නම් රෝහලට අරගෙන යන අයට මොනවද ගන්න ක්‍රියාමාර්ග? රෝහල් කිහිපයකට ලීටර් දසදහසේ ඔක්සිජන් ටැංකි, පොලිසියේ නිවාඩු අවලංගුයි, කොවිඩ් පාලනය ගැන නගරාධිපතිවරුන්ට උපදෙස්, පළාත් අතර දහවනයට ලංගම බස් කිහිපයක්, අන්තර් පළාත් මගී බස් දහවකින්ට සැප්තැම්බර් දක්වා සහන, එන්නත්කරණය කාර්යක්ෂම කරන්න ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දෙන බවත් අරුණ තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. දැන් අපේ රටේ විතරද මේ විදිහට පළාත් වහගෙන පළාත් අතර සංචරණ සීමා පනවමින් කටයුතු කරන්නේ නැහැ. ලෝකයේ බොහොමයක් රටවල් මේ වන විටත් සංචරණ සීමා පනවලා තියෙනවා. මුළු රටවල් වලට සම්පූර්ණයෙන්ම ඇඳුරු නීතිය පනවා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වන විට ගුවන් ගමන් පවා සමහර රටවලින් පැමිණෙන ගුවන් ගමන් පවා අවලංගු කරන්නට යම් යම් රාජ්‍යයන් මේ වන විට තීරණය කර හමාරයි. ඒ අතර මැලේසියාව තීරණයක් ගන්නවා තමන්ගේ රට දින 10කට වසා දමන්නට. මැලේසියාව දින 10කට වසයි. ඒ අතර ලංකාදීපය එහිම තවත් පුවතක් වාර්තා කරනවා ශ්‍රී ලංකා ගුවන් යානාවලට තවත් රටවල් 3ක දොර වැසේ කියලා. මේ තමයි මේ වන විට ලංකාව පුරා ව්‍යාප්ත වන කොවිඩ්-19 වෛරස තත්ත්වයත් එක්ක ලෝකයෙන්ම අපට ලැබෙන ප්‍රතිචාරය. අපේ ගුවන් යානාවලට සීමා තහංචි පනවා තිබෙනවා. මේ ආදී කාරණාත් එක්ක අපිම පාලනය වෙලා මේ කොවිඩ් පාලනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ගයට එහෙම නැත්නම් ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ අරගෙන යන දැඩි වෙහෙසකර ක්‍රියාමාර්ගයට අපිට දෙන්න තියෙන්නේ පොඩි සහයෝගයක් විතරයි. නිතර දැස් සෝදන්න, සංචරණය සීමා කරන්න, මුඛාවරණ පළඳින්න, ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ වන විට ඔබට තියෙනවා නම් යම් කිසි සාද සංවිධාන කිරීමේ
ආදී දේවල් ඒවා තාවකාලිකව නවතා දමා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන්න තවත් කෙනෙකුට චෝදනා කරනවා වෙනුවට අපිට පුළුවන් නම් අපේ ක්‍රමවේදය නිසි ලෙස සකස් කරගන්න COVID-19 වෛරසය පරාජය කිරීම එතරම් අපහසු කාරණාවක් නොවේවි. අපි දිනමිනට අවධානය යොමු කරනවා පෙරේදා දවස වන විට කොවිඩ් මරණවල සංඛ්‍යාව දිනමින තොරතුරු වාර්තා කරනවා. පෙරේදා වන විට කොවිඩ් මරණ 26ක්, COVID-19 වෛරසය ආසාදිත මරණ 26ක් පෙරේදා වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අපි දිවයිනට අවධානය යොමු කරනවා හෙදියන් 243කට කොරෝනා. මේ තොරතුරු අනාවරණය කරන්නේ පුෂ්පා රම්‍යාන්ජ සොයිසා මෙනවිය අපේ හෙද නිලධාරීතුමිය. එතුමිය සඳහන් කරන විදිහට හෙදියන් 243කට කොරෝනා කොළඹ ජාතික රෝහලේ 27කටත් ආසාදිතයි. කොරුණා රෝගීට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොයුරියන් 243 දෙනෙකු මේ වන විට එම රෝගී ආසාදනය වී ප්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය දිවයිනට ඊයේ පැවසූ බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ විදිහට සෞඛ්‍ය අංශවල අයටත් මේක ව්‍යාප්ත වුණොත් එහෙම එන්නම තත්ත්වය දරුණු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා හැකියතාක් දුරට අපි අපේ පැත්තෙන් කළ යුතු යුතුකම ඉටු කිරීම වැදගත් වෙනවා. අපි අරුණට අවධානය යොමු කරනවා මේ මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය රටේ ආර්ථිකය රැකගනිමින් රට අගුළු දැමිය යුතුයි. ආර්ථිකය රැකගන්නවත් එක්ක තමයි අපි මේක කරන්න ඕනේ. මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම මෙන්ම රට අකුළු දැකීම යන කරුණු දෙකම එකවර කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කළ බව අරුණ තොරතුරු වාර්තා කරද්දී අපි මව්බිමට අවධානය යොමු කරනවා. දැන් රටේ ආර්ථිකය බොහෝ විට රඳා පවතින කාරණාවක් තමයි මේ ආදායම් බදු ගෙවීම කියන කාරණාව. මව්බිම වාර්තා කරනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ඉලක්කයෙන් 98ක් සපුරාගෙන අවසන්. ඒක සුබදාහි කාරණාවක්. මේ තිබෙන වාතාවරණය මේ තිබෙන තත්ත්වයක් එක්ක අර මහ බැංකුව අධිපතිවරයා කිව්ව රටේ ආර්ථිකය ඉහළට අරගෙන යන අතර තමයි රට වහනවා නම් වහන්න ඕනේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 98ක බදු මේ වන විට රැස් කරගෙන අවසන් කියලා මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. අපි ලංකාදීපයට අවධානය යොමු කරන්න සූදානම් කොරෝනාවෙන් බේරෙන ක්‍රම පිළිබඳව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. මේ වෛද්‍ය ආචාර්ය ජීවන්දර මහතා හඳුන්වා දෙන ක්‍රමවේද කොරෝනාවෙන් බේරෙන්න ක්‍රමවේද 6ක්. හැබැයි ඒ කොරෝනාවෙන් බේරෙන ක්‍රමවේදවලට යන්න කලින් කොරෝනා වල රෝග ලක්ෂණ අපි හඳුනාගත යුතුයි. උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, ගඳ සුවඳ නොදැනීම මේ ලක්ෂණ ආචාර්ය ජීවන්දර මහතා තමයි ඒ පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නේ. අතර මව්බිම තොරතුරු වාර්තා කරනවා ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම එන්නත ලබා ගන්න කියලා ඒත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතාම කරන ඉල්ලීම ඔබට ලැබෙනවා නම් පළවෙනි අවස්ථාවක් ඒක මොන එන්නතද කියලා බල බල හින්න එපා. ලැබෙන පළවෙනි අවස්ථාවෙම ඒ එන්නත විඳ ගන්න කියන එක තමයි ඔහු අවධාරණය කරන්නේ. අපි තවත් තොරතුරු විමසා බලන්න සූදානම් කොවිඩ් සම්බන්ධයෙන් පුවත්පත්වල වාර්තා වෙන. ඊට කලින් වෙලාව දැනගෙන විරාමයකට ගිහින් එමු. යරි ඔබයිබෝන් සුබ දවසක් දවසේ පතරත් එක්ක එකතු වෙන්නේ. ලෝකයෙන් කොරෝනා තුරන් වෙන්නේ නැතිනම් එන්නත්කරණය එකම විසඳුම නම් මේ එන්නත්කරණය සාර්ථකව කරගෙන යාම අපේ රටත් කළ යුතුම කාරණාවක්. ඒ වගේම චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන කාරණාව අපි ඔබට කලින් කිව්වා ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම එන්නත්කරණය කරගන්න. ඒක මොන එන්නතද කියන එක තමයි වැදගත් වෙන්නේ නැහැ. ඒ අතර එන්නත්කරණයට ගුවන් හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් දෙකකුත් මේක කාර්යක්ෂම කිරීම සඳහා තමයි මේ විදිහේ ක්‍රමවේද අනුගමනය කරන්නේ. ඒ අතර දැන් කොවිඩ් එන්නත ලබා දීමේදී ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කළා. ඒ ප්‍රමුඛතා ලයිස්තුවේ ප්‍රමුඛව අවස්ථාව ලබා දුන්නේ මේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන සෞඛ්‍ය අංශවලට තමයි ප්‍රමුඛතාවය ලබා දුන්නේ. කොවිඩ් එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවට තවත් ශ්‍රේෂ්ඨ රසක් එකතු කරන බව තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි මේ විදිහට ප්‍රමුඛතා ලයිස්තුවක් ලබා දීලා ප්‍රමුඛතාවය ලබා දීලා කටයුතු කළාට විනිශ්චයකාරවරු මෙන්න මේ වගේ කාරණාවක් කියන අරුණ තමයි මේක තොරතුරු වාර්තා කරන්නේ. චක්‍රලේඛයේ ඇවිත් මාස 3යි. තවම එන්නත ලැබුණේ නැහැ. විනිසුරුවරු කියති මේ විනිසුරුවරු ලබා දෙන චෝදනාව ගොඩනගන චෝදනාව චක්‍රලේඛය ඇවිල්ලා අවුරුදු මාස 3ක් වෙනවා. චක්‍රලේඛය ඇවිල්ලා මාස 3ක් වෙනවා. තාම එන්නත අපිට ලැබිලා නැහැ කියලා. අපි අද පුවත්පත්‍ර අවධානය යොමු කරන මේ විදිහට ලෝකයේ පවතින තත්ත්වය රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසා බලන්න එන්නත් කරන එක පැත්තකින් ක්‍රියාත්මක වෙද්දී අද පුවත්පත වාර්තා කරනවා COVID-19 වෛරසය බලපෑම් පිළිබඳව මේක දිගින් දිගටම අපි දවසේ පත්තර තුලින් ඔබට තොරතුරු අනාවරණය කළා. ලංකාවේ 1,31,060 දෙනෙක් ආසාදිතයෙන් වාර්තා වෙනවා. මරණ 850ක්
වාර්තා වෙද්දී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,06,640ක් වශයෙන් වාර්තා වෙන්නේ. මේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය තමයි අපි ලෝකයේ තත්ත්වයට අවධානය යොමු කරොත් 15,96,99,071ක් මේ වන විට ලෝකයෙන්ම ආසාදිතයෙන් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 33,19,919ක්. ඒ අතර මේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව බවට පත්වෙන්නේ 13,73,99,547ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. අද පුවත්පත මේ වාර්තාව උපුටා දක්වන්නේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය. දැන් එන්නත් කරණය එකම විසඳුම බවට පත්වෙද්දී අග්‍රාමාත්‍යතුමන් කරනවා මේ විදිහේ ඉල්ලීමක්. මේ මව්බිම පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ අග්‍රාමාත්‍යතුමන්ගේ ඉල්ලීම උපුටා දක්වමින්. අගමැතිගේ ඉල්ලීමෙන් චීනයෙන් ලංකාවට ඔක්සිජන් සිලින්ඩර් 10,000ක් ලැබෙන බව මව්බිම තොරතුරු වාර්තා කරනවා. මොකද ඉදිරියට පවතින්නට නියමිත අවදානම් සහගත තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා තමයි මේ විදිහට අග්‍රාමාත්‍යතුමා චීනයෙන් ලංකාවට ඔක්සිජන් සිලින්ඩර් 10,000ක් ඉල්ලා තිබෙන්නේ. එයට ප්‍රතිචාර දක්වමින් සාර්ථක ප්‍රතිචාරයක් හිමි වී තිබෙනවා ඕස්ට්‍රේලියාවෙන්. අපි දැන් ලංකාදීපයට අවධානය යොමු කරන මේ විදිහට රජයේ විවිධ ක්‍රියාමාර්ග ගද්දී චෝදනාවක් එල්ල වෙනවා. එන්නත් විදීම අසාර්ථකයි. සජබ මහලේකම් සමගි ජනබලවේගේ මහලේකම්තුමන් කරන ප්‍රකාශය මේ එන්නත් විදීම මේ වන විට අසාර්ථක තත්ත්වයක තිබෙන බව තමයි ඔහු සඳහන් කරන්නේ. හැබැයි ලංකාදීපයේම වාර්තා කරනවා චීන එන්නත විදගන්න දිගු පෝලිම්. COVID-19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා එන්නත් ලබා දීම වැඩසටහන කොළඹ හා තදාසන්න නගරවලදී ඊයේ පැවැත්විනි. කොළඹ පදිංචිකරුවන්ට සහ රැකියාවල නිරත වූවන්ට චීනය නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේ යටතේ සිදු කෙරෙන කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ පැවති සායනයෙන් එන්නත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර දිගු පෝලිම් ඡායාරූපය දැක්වෙන. හැබැයි මේ පෝලිම ඡායාරූපයෙන් බලන අපිට නම් පේන්නේ මීටරයක් තියා මීටර් භාගයක්වත් දුර නැහැ. මේ එන්නත විදගන්නවා කියන එකේ අදහස එන්නත් දෙකම විදගත් අයටත් COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක්ට හිමි තත්ත්වය අපි මීට කවර ඔබට වාර්තා කරා. එන්නත විදගන්නවා කියන්නේ COVID-19 වෛරසය මේ වැළඳෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ටික දවසකින් අපිට වාර්තාවේ දන්න එන්නත් පොකුර කියලා එක්කුත් ඒ නිසා එන්නත විදින්න ගියාමත් මීටරයේ දුර තියාගෙන ඒ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඒ අතර ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල පිළිබඳව දිවයින තොරතුරු වාර්තා කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අසාර්ථකයි. මේ චෝදනාව නගන්නේ කවුද? ආණ්ඩුවේ කොවිඩ් වැඩපිළිවෙල පුස්සක් වෙලා කොවිඩ් වසංගතයේ ආරම්භයේදී ආණ්ඩුව විවිධ බලකා පත්කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතිවරුන් 4 දෙනෙකු පත් කළත් අද වන විට ඒ සියල්ල පුස්සක් වී ඇතැයි සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දබණ්ඩාර මහතා පැවසීය. ඒ අතර අනුර කුමාර දිසානායක මහතා මෙවැනි ප්‍රකාශයක් කරනවා. ඒත් දිවයින උපුටා දක්වන්නේ පාලකයන්ගේ හිතුවක්කාරී තීරණ නිසා මිනිස් ජීවිත විනාශ වෙනවා. රජයේ ඉහළ තැන්වල හිතුවක්කාරී තීරණ නිසා මෙරට විශාල මිනිස් ජීවිත ගණනක් අහිමි වෙමින් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරන බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. පාලකින්ගේ මේ හිතුවක්කාරී වැඩපිළිවෙල පිළිබඳවයි ඔහුගේ චෝදනාව. ඒ අතර අද පුවත්පත වාර්තා කරනවා සමගි ජනබලවේගයේ පැත්තෙන් දැන් විවිධ චෝදනා එල්ල කරන අතර අද පුවත්පතේ මේ වාර්තාවටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. සමගි ජනබලවේගය හුස්මක් ලබා දෙන්න සූදානම් මේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කරන්න. රෝහල් උපකරණ පරිත්‍යාගයට සජිත්ගෙන් විපක්ෂයෙන් හුස්මක්. COVID-19 වසංගතයත් සමග ඊට මැදිව අසරණ වී සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා තමයි විපක්ෂයෙන් හුස්මක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. අපි අරුණට අවධානය යොමු කරනවා දැන් කොරෝනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් පුවත්පත්වල යොමු වෙන අතර මේ අති රේක කාරණා පිළිබඳවත් අපි අවධානය යොමු කර යුතුයි. මේවා වෙනස් කාරණා බවට පත් වුණාට දැඩි අවධානයක් යොමු යුතු කාරණා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරිලා අවුරුදු 5ක් සිරුරක් එකම තැන තියෙනවා කියන්නේ ඒක එතරම් පරිසර තත්ත්වයන්ටත් හොඳ තත්ත්වයක් නෙවෙයි, සෞඛ්‍යංශයන්ටත් හොඳ තත්ත්වයක් නෙවෙයි, කිසිම තත්ත්වයකට හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි අරුණ වාර්තා කරන මේ තොරතුර අවුරුදු 5ක් පරණ මලසිරුරු 12ක් මිනි කාමරවල තාමත් තියෙනවා. 5 වසරක කාලයක් තිස්සේ හඳුනා නොගත් මලසිරුරු 12ක් බදුල්ල පළාත් මහරෝහලේ මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී තිබෙන බව වාර්තා වේ. ඥාති අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි මලසිරුරු මෙලෙස ශීතකරණ බහා තිබෙන බවද ඒවා ඉවත් කිරීමට අවශ්‍ය මූලික නීතිමය කටයුතු කරගෙන යන බවද බදුල්ල මූලස්ථානයේ පොලිසිය සඳහන් කරයි. දැන් අවුරුදු 5ක් තිස්සේ අඳුනා ගන්න බැරි වෙලා තාමත් ඒවා ඒ වගේ මලසිරුරු 12ක් තාමත් මෘත ශරීරාගාරවල ශීතාගාරවල තියලා තියෙනවා මේ අය හඳුනා ගැනීම සඳහා. ඒ අතර දැන්
මවබිම වාර්තා කරන තොරතුර බෝම්බයක් ගහන්න යද්දී මේ ඊයේ දවසේදී මේ පිළිබඳව වාර්තා කරා ඌරුජුවා පොලිස් වෙඩි පහරින් මරුට මේ පාතාලයේ අත්අඩංගුවට ගැනීමට නියමිත තිබූ විවිධ චෝදනා සම්බන්ධයෙන් චෝදනා රැසක් විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවිච්ච කෙනෙක් ඌරුජුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කෙනා ඔහු ඊයේ පොලිස් වෙඩි පහරින් මරමුවට පත් වී තිබෙන බවයි මවබිම තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර දිනමින වාර්තා කරනවා මෙවැනි තොරතුරක් දැන් තහනම් අන්තවාදී සංවිධානයක් තහනම් කරාට පස්සේ ඒ නමින්ම උන්ට යලි ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තහනම් කළ අන්තවාදී සංවිධාන වෙනත් නම් වලින් ක්‍රියාත්මක වෙනවාද? පුළුල් විමර්ශනයක් ඇරඹෙයි. පාස්කු කොමිසමේ නිර්දේශවලට අදාළව ශ්‍රී ලංකාවේ තහනමට ලක් කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 වෙනත් නම් වලින් යලි ආරම්භ කර ඇද්ද යන්න සොයා බැලීමට පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ටාශය සහ දෙස් විදෙස් බුද්ධ්‍යංශය ඇතුළු අංශ ගණනාවක් එක්ව ආරම්භ කර තිබේ කියලා වාර්තා කරති. දැන් මොන නමින් මොන විදිහට ක්‍රියාත්මක වුණත් මේ අය අරමුදල් තර කරගෙන මේ අය කරන්නේ අපරාධ සම්බන්ධ ක්‍රියා නම් ඒවා කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මේ අපරාධ සම්බන්ධ ක්‍රියාවල තිබෙන බරපතල තත්වය එම නැතිනම් මේ අය සමහර විට ජීවිත ගණනාවක් බිලිගන්න කාරණාවක් පාස්කු ප්‍රහාරය අපිට හොඳ උදාහරණයක් පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ලවිච්ච ඒකෙන් පීඩාවට පත්වෙච්ච ඒකෙන් විපතට පත්වෙච්ච ඒකෙන් සදාකාලික ආබාධිතත්වයට පත්වෙච්ච වැඩිහිටි පිරිස වගේම දරුවෝ තාමත් ඉන්නවා. මේ අන්තවාදී සංවිධානවල බලපෑම වලට හොඳම ඡායාරූපයක් මේ එලයිසාට ලොව දකින්න එළිය දෙන්න මේ දිවයිනේ ඉල්ලීම. මඩකලපුව සියෝන් දෙව් මැදුරේදී පාස්කුරිදා බෝම්බ ප්‍රහාරයට ලක්ව 8 හැවිරිදි එලයිසා ඩෙබ්දැරිය මේ වන විට සදහටම දැස් අන්ධ තත්ත්වයකට පත් වී තිබෙනවා. බලන්න ඇය නිරෝගීව ඉන්න කාලේ ඡායාරූපය සහ අපට යලි වතාවක් ඒ පෙන්වන්න පුළුවන්කම තියෙනවා නම් බලන්න ඇය නිරෝගීව ඉන්න කාලේ ඡායාරූපය සහ ඇගේ දැන් තත්ත්වය මේ මඩකලපුව සියෝන් දේවස්ථානයේදී එල්ලවිච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක තමයි ඇයට සදාකාලික දැස් පෙනීම අහිමි වෙලා යන්නේ. මෙවැනි තත්ත්වයන් අපි කිසිසේත්ම අනුමත කරන දේවල් නෙවෙයි. අන්තවාදී සංවිධාන මොන යම් නම් වලින් පෙනී හිටියත් කරන්නේ මෙවැනි අන්තවාදී ක්‍රියා. ඒ නිසා කිසිසේත් මේවට ඉඩකඩක් ලබා දෙන්න නොහැකි. අපි අරුණ පත්තරයට අවධානය යොමු කරන පොහොර අර්බුදයක් පිළිබඳව වාර්තා වෙනවා දැන්. පොහොර හිගයට හේතුව ඇමති උදය හෙළි කරයි ඉදිරියේදී වැඩිමිලට විකිණීමේ අරමුණෙන් ඇතැම් අය වැඩි වශයෙන් රසායනික පොහොර මිලදී ගැනීම නිසා වෙළඳ පොරේ රසායන පොහොර හිගයක් පවතින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළේ කියලා අරුණ තොරතුරු වාර්තා කරද්දී දිනමින වාර්තා කරන කෘෂි රසායන කිහිපයක් ගෙන්නන්න යලි අවසරය ලබා දෙන බව කෘෂි රසායන නිෂ්පාදන කිහිපයක් පමණක් මේ මාස 6 වන දින සිට ආනයනය කිරීමට රජයේ අවසර දී තිබේ. මේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයකට පමණයි මේ විදිහට අවසර ලැබෙන්නේ. රවිට එරෙහි නඩුව සම්බන්ධයෙන් රවි කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහි නඩුව සම්බන්ධයෙන් උද්දිනමින වාර්තා කරනවා. රවිට එරෙහි නඩුව ජූනි 16 වෙනිදාට ඒ අතර වරාය නඩු තීන්දුව විවාදය වරාය නගර නඩු තීන්දුව විවාදය කල් දමන ලෙස ඉල්ලනවා මේ ලක්ෂ්මන් කිරියල්ල මහතා තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒ අතර හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ජනපති කාර්ය සාධක බලකායක් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබේ කියලා දිනමින තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. ප්‍රධාන ජලාශවල රොන් මඩ පිරීලා ඒක නිසා විදුලි නිපැයුමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. රන්ටැඹේ සහ බෝවතැන්නේ 50%ක් මඩ පිරීලා කියලා තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි මේ කුමන තත්වයක් යටතේ වුණත් කියන කතාවෙන් අදහස් කරන්නේ මේ පවතින COVID-19 තත්ත්වය නැත්නම් මේ රොන් මඩ පිරීමේ තත්ත්වය පිළිබඳව නෙවෙයි. කුමන තත්වයක් උදා වුවත් අකණ්ඩව විදුලිය දෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කරන අනාවරණයත් ඒ අතර දිවයින තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපේ විශේෂ පුවතකට අවධානය යොමු කරනවා. දැන් යලි ගිලන් රථ ගෙන්වීම සඳහා ගිලන් රථ මිලදී ගැනීම සඳහා මේ දිනවල කටයුතු සූදානම් වෙමින් පවතිනවා. හැබැයි අපේ රෝහල් වලින් ඉවත් කරන ලද යලි අලුත් වැඩියාවකින් පසු භාවිතයට ගත හැකි ගිලන් රථ කොපමණ ප්‍රමාණයක් තිබෙනවද? මේ එවැනි ගිලන් රථ 150ක් යලි අලුත් වැඩියා කරන තත්වයට අලුත් වැඩියා කරන්න තිබෙන සූදානම පිළිබඳව තොරතුරු වාර්තාව. වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කරනු ගිලන් රථ 150ක් නැවත අලුත් වැඩියා කොට රෝහල් වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අධීර ලෙස ගිලන් රථ 20ක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මහතා පෙරේදා පැවසී. ඒ 150ක්
ඇම්බියුලන්ස් ගිලන් රථ අලුත්වැඩියා කරන්න කලින් ඇම්බියුලන්ස් ගිලන් රථ පරීක්ෂා කරන්නත් නීතිඥ මధుර විතානගේ මහතා සහභාගී වෙලා තියෙන ඡායාරූපයකුත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන අපි දිනමින කාටුන් වලින් කාටුන් ආරම්භ කරන්න සූදානම් මේ අංජනගේ කාටුන් රට වසා දැමීමේ කිසිම අදහසක් නෑ බං. ඒ කියන්නේ 5000 දෙන්නත් කිසිම අදහසක් නැද්ද කියලා තමයි අහන්නේ. මොකද රට වහපු ගමන් 5000ක් ගන්න පුළුවන්කම තියෙන හින්දා ඒ කියන්නේ 5000 දෙන්න අදහසක් නැද්ද? අපි දිවෙන Facebook කාටුනේට අවධානය යොමු කරනවා. අලි කරදරෙන් බේරෙන්න දියුල් දෙන පවුල් 25ක් අවුරුදු 30ක් රාත්‍රිය ගත කරන්නේ ගස් උඩලු බං. ඔය පෙනෙන්නේ දේශපාලුවන්ගේ කටින් බතල කොට හිටවීම. ඔව් අවුරුදු 30ක් තිස්සේ පවුල් 25ක් එහෙම ගස් උඩ ජීවත් වෙනවා නම් බතල හිටවීම තියලා තමයි කියන්න වෙන්නේ දේශපාලඥයින්ගේ. අපි මව්බිමට අවධානය යොමු කරන මේ මව්බිම මර්සිපාල කාටුනේ කාබනික පොහොරවලට ගොවියා යොමු කළ යුත්තේ ක්‍රමානුකූලවයි රසායනික පොහොරවලට යොමු කළා වගේද කියලා තමයි අහන්නේ. කොහොමද ඒ ක්‍රමානුකූල බව තියෙන්නේ කියලා අපි අවසාන වශයෙන් තෝරා ගන්නවා අරුණ පුවත්පතේ හුරේරා කාටුනේ හසන්ත විජේනායකගේ මේ රටම වහන්නේ නැතුව පළාත් අතර විතරක් සංචරණ සීමා පනවලා 5000න් 2500ක්වත් හම්බ වෙයිද සර් කියලා තමයි අහන්නේ. අපි දවසේ පත්තර නිමා කරන අපි ඔබට ආරාධනා කරන ආයුබෝවන් සුබ දවසක් මීළඟ සාකච්ඡාව සමගින් එක්වන්න. මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති චමින්ද අතලුවගේ මහතා සමග මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමකාන්ති මහත්මිය සමයි සහභාගී වෙන්නේ මේ සාකච්ඡාවට. අපි ඔබට ආරාධනා කරන මේ සාකච්ඡාව සමගින් එක්වන්න චාමර විජය වික්‍රමයි සාකච්ඡාව මෙහෙවන්නේ. අපි ආයෙත් හමුවෙමු හෙට උදේ දවසේ පත්තරත් එක්ක. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.